ආයුබෝවන් සුබදෑසනක් ඔබ එකතු වෙන්නේ අරුණෝදයෙන් ජයමගට සජීවී වැඩසටහන සමග ජයමග රූපවාහිනී නාලිකාව ඔස්සේ අද බ්‍රහස්පතින්දා දවස ඔබ දන්නවා හැමදාමත් අරුණෝදයෙන් ජයමගට වැඩසටහනින් අපි ඔබත් සමග ඔබේ ජීවිතයට අත්‍යවශ්‍ය බොහෝ කරුණු කාරණා කතා බහ කරනවා. අපි හිතුවා මේ කාලේට ඔබින ටිකක් වැඩිපුර කතා කළ යුතු කාලීන මාතෘකාවක් පිළිබඳව අද දවසේ ටිකක් වැඩිපුර කතා බහ කරන්න. විශේෂයෙන් මේ වෙනකොට ලෝකෙම පවතින තත්ත්වෙත් එක්ක අපි පොඩ්ඩක් ගෙදරින් එළියට බහින්න කලින් දෙපාරක් හිතන්න ඕනේ. දෙපාරට වඩා හිතන්න ඕන කාලයක් බවට පත් වෙලා තියෙනවා. සහ සැලකිලිමත් විය යුතු බොහෝ කරුණු කාරණා තියෙනවා දැන් නිවසෙන් එළියට යන්නට කලින්. ඉතින් මේ පිළිබඳවත් ආරම්භයේදීම පුංචි මතක් කිරීමක් කරමින් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රස්තුතය පිළිබඳව ඔබට හඳුන්වා දෙන්න මම සූදානම්. අටුවා ටීක අවශ්‍ය නැහැ. අද දවසේ අපි කතා කරන්නේ ඖෂධ නිෂ්පාදනය පිළිබඳව. ඒ සම්බන්ධයෙන් අපිත් එක්ක කතා බහ කරන්න අපේ රටේ ඉන්න සුදුසුම පුද්ගලයා වුණ අද දවසේ අපි වැඩසටහනට සම්බන්ධ කරගත්තා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිතුමන් වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා බොහොම ආදරයෙන් ගෞරවයෙන් ආයුබෝවන් සුබ දැසනක් කියලා ඔබතුමන් පිළිගන්නවා. වෛද්‍යතුමනි මේ ඔබ හඳුන්වා දීමේදී කියවනේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපතිතුමන් කියලා. එහෙනම් අපි මේ කතා බහ පටන් ගමු. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව කියන්නේ මොකක්ද සහ මේ ආයතනයේ තියෙන වපසරිය මොන වගේද කියන කාරණාවත් එක්ක ඉතිහාසෙත් එක්කම කතා කරන්න පුළුවන් නම් වටිනවා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව කියන්නේ රජයේ සතු එකම ඖෂධ නිෂ්පාදන ආයතනය. මේක 1987 ජපාන් රජය විසින් ලැබිච්ච පරිත්‍යාගයක්. 1987 කියන්නේ දැනට අවුරුදු 34ක් වගේ ඉස්සෙල්ලා. ඉතින් ඒ කාලේ ලංකාවේ ඖෂධ නිෂ්පාදනයක් ගැන තාක්ෂණයක් නැහැ. සම්පූර්ණම 100% ඒක පරිත්‍යාගයක්. ඒ අනුව මිලියන 550ක ධාරිතාවකින් යුක්තව පෙතිහා කරල් නිෂ්පාදනයට තමයි මේ කර්මාන්තශාලාව ඉදි වුණේ. නමුත් ක්‍රමක්‍රමයෙන් ඖෂධ නිෂ්පාදනය වේගය වැඩි කරලා 2012 වර්ෂයේදී රීෆර්බිෂ්මන්ට් එකක් නවීකරණයක් කරලා නවීන තාක්ෂණයත් එක්ක අලුත් යන්ත්‍ර සූත්‍ර තාක්ෂණය එකතු කරලා දැන් මේ කර්මාන්තශාලාව මිලියන 550ක ඉඳලා පෙතිහා කරල් මිලියන 3300 දක්වා වර්ධනයක් වෙලා තියෙනවා. දෙවන්ත කර්මාන්තශාලාවක් රජය සතු. මේ කර්මාන්තශාලාවෙන් නිෂ්පාදනය කරනවා ඖෂධ වර්ග 82ක් පමණ. මේ වන විට ඖෂධ වර්ග 50කට ආසන්න ප්‍රමාණයක් රජයේ රෝහල් වෙත ලබා දෙනවා. දැන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඖෂධ නිෂ්පාදනය කරලා මෙඩිකල් සප්ලයි ඩිවිෂන් කියන අපි MSD වෛද්‍ය සැපයුම් අංශය හරහා තමයි රෝහල් පද්ධතියට ඖෂධ ලබා දෙන්නේ. අපි තව පොඩ්ඩක් මේක විස්තර කරොත් මොකද්ද මේ වෛද්‍ය සැපයුම් අංශය? පොඩ්ඩක් අපි ඖෂධ කොහොමද මේ බෙදී යන්නේ කියන එක බැලුවොත් එහෙම සෑම වසරකම මුලදී වසර පටන් ගන්නකොට ලංකාවට අවශ්‍ය ඖෂධ මොනවද? ඖෂධ ප්‍රමාණය මොනවද? කියන එක තීරණය කරන්නේ වෛද්‍ය සැපයුම් අංශය. වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ ලබා දෙන ආයතන තමයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව. ඒ කියන්නේ ලංකාවේ ඖෂධ නිෂ්පාදනය කරලා. අනිත් ආයතනය තමයි SPC ආයතනය. ඒ කියන්නේ අපිට ඖෂධ නිෂ්පාදනය කරලා තවත් ඉන්නවා ලංකාවේ පෞද්ගලික ඖෂධ නිෂ්පාදකයෝ කුඩා කර්මාන්තශාලා සහ මධ්‍යම ප්‍රමාණය ඒවටත් නිෂ්පාදනය කරන්න බැරි ඒවා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඇරුණහම තියෙන SPC ආයතනය. ඒ කියන්නේ ඖෂධ නීතිගත සංස්ථාව හරහා ආනයනය කරනවා. ඒතර අපි ඖෂධ නිෂ්පාදනය කරනවා. අපිට බැරි වෙන ඒවත් පෞද්ගලික ආයතන වලට හදන්න බැරි ඒවත් තව විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා ටෙන්ඩර් පටිපාටි යටතේ SPC ආයතනය නැත්නම් ඖෂධ නීතිගත සංස්ථාව හරහා ආනයනය කරනවා. අපි නිෂ්පාදනය කරන ඖෂධත් ආනයනය කරන ඖෂධත් යන්නේ වෛද්‍ය සැපයුම් අංශයට. වෛද්‍ය සැපයුම් අංශයෙන් අර වසරේ මුලදී ඇනවුම් කළ පරිදි ලංකා පුරා පිහිටි රෝහල් වෙත මේ ඖෂධ ලබා දෙනවා. ඕක තමයි ක්‍රමවේදය. ඉතින් වෛද්‍ය සැපයුම් අංශයට අවශ්‍ය ඖෂධ ලංකාව තුලම නිෂ්පාදනය කිරීම තමයි අපේ අරමුණ. අපි දැන් ක්‍රමක්‍රමයෙන් අපි දේශපාලනයක් කතා නොකරාට සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ තියෙන දේශීය නිෂ්පාදනය දිරිගැන්වීම තුළ යටතේ ඖෂධ නිෂ්පාදනයට විශාල තැනක් ලැබුණා. ඒ අනුව අපි ඖෂධ නිෂ්පාදනයෙන් ශීඝ්‍රයෙන් වැඩි කරලා තියෙනවා. කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් පටන් අරන් අවසන් අදියරේ තියෙන කර්මාන්තශාලා දැන් තියෙනවා. ඉතින් සමස්තයක් වශයෙන් ගත්තොත් එහෙම ලංකාවේ
පරිභෝජන වන ඖෂධ වලින් 20%ක් 25ක් අතර ප්‍රමාණයක් තමයි දැන් නිෂ්පාදනය වෙන්නේ. ඒක තිබ්බ ඇතර 15ක වගේ මේ වසරේදී 8ක් 10 අතර ප්‍රමාණයක මේක වර්ධනයක් වුණා. තව අවුරුදු එකහමාරක් දෙකක් යනකොට මේක 60 දක්වා 65 දක්වා සමහරට 70 දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආනයන විශාල ප්‍රමාණයක් අපිට ඉදිරියේ නවත්තන්න පුළුවන්. ඕක තමයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඉතිහාසයේ කෙටියෙන් සහ කරන කාර්යය කෙටියෙන්. ඔබ මේ ඖෂධ නිෂ්පාදනය පිළිබඳ අපේ රටේ මේ තියෙන ප්‍රතිශතය පිළිබඳ මතක් කිරීමක් කරපු නිසා මට ඔබතුමන්ගෙන් අහන්න හිතුණා වෛද්‍යතුමනි දැන් ලෝක මට්ටමින් ගත්තොත් මම හිතන්නේ 80 90 මට්ටම ඇතම් විට ඉක්ම වූ රටවලුත් තියෙනවා නේද ඖෂධ නිෂ්පාදනය සහ එතකොට ඒ සමග සංසන්දනය කරද්දී අපි වගේ පුංචි රටකට එවැනි මේ තියෙන මේ ප්‍රතිශතය සෑහීමකටපත් වෙන්න පුළුවන්ද සහ මේ කෙටි කාලෙන් ලැබපු දියුණුව පිළිබඳ තව ටිකක් අපි කතා කළ යුතුයි. මම කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයෙකු අවුරුදු 10ක් විතර වැඩ කරා. ඊට ඉස්සෙල්ලා අවුරුදු 9ක් වගේ පොළොන්නරුව ප්‍රදේශේ වැඩ කරා. ඉතින් මම මේ ජනතාවගේ ගොඩාක් රෝග සහ ප්‍රශ්න ප්‍රායෝගිකව දන්නවා. ඉතින් මම මේ ස්ථානයට එනකොට මගේ සැලස්මක් තිබ්බා. මොකද අපි 2015 ඉඳලා 2020 වගේ කාලයේදී මේ ගැන අධ්‍යයනයක් කරලා තිබ්බේ. ඖෂධ නිෂ්පාදනය ගැන. මොකද අපි එකපාරට මේ ස්ථානයට ඇවිල්ලා මේ තනතුර අරගෙන ප්ලෑන් කරන්න ගියොත් තවක් කල් යනවා. ඒ නිසා ආව ගමන් අපිට තිබුණේ අපේ සැලැස්මවල් අපිට ක්‍රියාත්මක කරන්න. මේක තව චුට්ටක් ගියොත් එහෙම වත්මන් ජනාධිපතිතුමත් සමග ව්‍යාත්මක සංවිධානයේ අපි ඒ දවස්වල ඒ පොලිසිස් තමයි අපි හැදුවේ. දේශපාලනයක් කරේ නැහැ ඒ කාලේ. ඉතින් අපි වෘත්ති වේදීන් අපි වෘත්තිකයෝ වශයෙන් මන අධ්‍යයනයක් කළා තිබ්බා. ඒ අනුව අපි අපේ කලාපීය අනික් රටවල් දිහා බැලුවා. ඉන්දියාව, පාකිස්තාන, බංග්ලාදේශ. හිතන්න පුළුවන් ද මේ රටවල් මං කියු මේ රටවල් තුනම self sufficient. ඒ කියන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය ඖෂධ ඒගොල්ලොම නිෂ්පාදනය කරගන්නවා. කියන ප්‍රතිශතයකට 100%යි. 98ක් 97ක් ඒ වගේ. අපිට සමාන රටක් ගමු බංග්ලාදේශය. මම මේ අලුතෙන් මේ ස්ථානයට ආවට පස්සේ අවුරුදු දෙකමාර ඉස්සෙල්ලා මම බංග්ලාදේශය නිදසුනකට අරගෙන ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් හැදුවා. ඒ කියන්නේ බංග්ලාදේශය මොන වගේ තැනකද හිටියේ ඉස්සර? බංග්ලාදේශයේ විදේශ විනිමය වැඩියෙන්ම ලැබෙන්නේ ඒගොල්ලන්ගේ ඇපරල්, ඒ කියන්නේ ගාමන්ට්ස් වලින්. දෙවෙනියට වැඩිම මුදලක් ඒ රටට ලැබෙන්නේ විදේශ විනිමය ඖෂධ අපනයනය කරලා. හිතා ගන්න පුළුවන් කොච්චර වෙනසක් ලංකාවයි බංග්ලාදේශය තියෙනවද කියලා. තවත් එහාට ගියොත් එහෙම බංග්ලාදේශයේ තියෙනවා ෆැක්ටරිස් 261ක්. ඒකෙන් 30ක් පමණ යුරෝපීය රටවලට ඖෂධ යවන්න තරම් ඉහළ තත්ත්වයක තියෙනවා. අපි කියනවාකට EU GMP standard factories කියලා. ඇමරිකාවට යවන්න පුළුවන් FDA approved plants උත් දෙකක් තියෙනවා. ඉතින් 261කින් 30කට වඩා ප්‍රමාණයක් අපනයනය සඳහා සුදුසුකම්ලත් නිෂ්පාදනාගාර. ඉතින් ඉන්දියාව ගත්තොත් එහෙම ලෝකෙම ඖෂධ නිෂ්පාදනය අතින් ඉතාම ඉදිරියෙන් ඉන්නවා. ඉතින් අපි බැලුවා අපිට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මොකද අපි ගත්තොත් එහෙම ගාමන්ට්ස් පැත්තෙන් ගත්තොත් අපි ඉතා ඉදිරියෙන් ඉන්නවනේ. මොකද වෙලා තියෙන්නේ මේ ඖෂධ නිෂ්පාදනය ගැන සැලකිල්ලක් සිද්ධ වෙලා නැහැ. මේ සිස්ටම් එකයි චේන්ජ් කරන්න ඕනකම තිබ්බේ. පුරුදු වෙලා තිබුණේ ඖෂධ ආනයනය කරන්න. ටෙන්ඩර් පටිපාටි යටතේ ඖෂධ ආනයනය කරාම ඒකෙන් සමහරට ජනතාවට ලැබෙන්නේ උසස් ප්‍රමිතියෙන් යුක්ත ඖෂධ නොවෙන්න පුළුවන්. උසස් ප්‍රමිතියෙන් යුක්ත ඖෂධ වෙන්නත් පුළුවන්. ඒවයි ගාන බැලුවොත් එහෙම වෙනට රටවල ඖෂධ වල වටිනාකමට වඩා සමහර වෙලාවට විශාල අගයක් ගන්නවා. ඒ කියන්නේ මේ ඖෂධ ආනයනය කරන කට්ටියත් ඒ මැද මේ වෙළඳාම කරන කට්ටියත් අතර මේක මනා හොඳ වෙළඳාමක් වෙලා තිබ්බා. ගොඩාක් ලාභ ලබන වෙළඳාමක් වෙලා තිබ්බා. මේකට පුරුදු වෙලා තිබ්බා. මේක දේශපාලනය පැත්තටත් සම්බන්ධ වෙලා තිබිලා තියෙනවා. ඒ නිසා තමයි මෙච්චර උගත් ජනතාවක් ඉන්න රටේ මෙච්චර හැකියාව තියෙන වෘත්තීය වේදින ඉන්න රටේ අපේ කෙමිස්ට්‍රි රසායන විද්‍යාවෙන් අතින් ඩිග්‍රීස් ගොඩාක් කරලා තියෙන රටේ ඖෂධ නිෂ්පාදනය අතින් ඉතාලම පිටිපස්සට වෙලා තිබුණේ පල්ලෙහාගක් ගත්තේ මෙහි හරි ක්‍රමවේදයක් තිබුණ නැති හින්දා. දැන් අපට තේරෙනවා ඖෂධ නිෂ්පාදන සඳහා කර්මාන්තශාලා ඇති කිරීමේදී ඉස්සර පිටරටට යන මේ උගත් දැනුම සහිත වෘත්තීය වේදින් අද රට තුලම ඉතුරු වෙනවා. ඉස්සර උන්ට රැකියාව තිබුණේ නැහැ. ඉතින් දැන් කෙමිස්ට්‍රි ගත්තොත් තව ඩිග්‍රීස් ගත්තොත් බී ෆාමා තියෙනවා. මේ ඉස්සර ඒගොල්ලෝ උපාධිය හදාරනවා මේ ඖෂධය ගැන. හැබැයි ඒගොල්ලන්ට රැකියාව නැහැ. ඉතින් ගොඩක් වෙලාවට පිටරට යන පෙළඹෙනවා.
දැන් කර්මාන්ශාලා මම තව ටිකක් ඉස්සරහට කියන්න මොනවද අපි හදන්නේ කියලා. ඉතින් අපට තේරෙනවා අපි දැන් යන මග අනුව අර කිව්වා වගේ අපේ කලාපීය රටවල ඒ දර්ශක වෙත අපි තව අවුරුදු කීපකින් ළඟා වෙන්න පුළුවන් කියලා අපට දැනෙනවා දැන්. බොහොම සතුටුදායක ආරංචියක් එය. මේ වෛද්‍යතුමනි දැන් එතකොට ඒ ඉලක්ක වෙත අපි මේ යන ගමනේදී ඖෂධ නිෂ්පාදනය සහ ඒ කර්මාන්ත ශාලාවලට අවශ්‍ය දැනුම අපි කොහෙන්ද ලබා ගන්නේ? දැන් අපේ රටේ එහෙම මේ වාතාවරණයක් ගොඩනැගිලා නොතිබුණා නම් ඒ පිළිබඳව ඔබතුමා කිව්වා වගේ අවධානය යොමු වෙලා තිබුණ නැත්තම් ඒ දැනුම අපි කොහෙන්ද ලබා ගන්නේ? ඇත්තටම දැනුම ලංකාවේ තිබ්බා. දැන් රසායන විද්‍යාව උපාධිය වසර ගානක ඉඳලා ලංකාවේ තියෙනවනේ. කෙමිස්ට්‍රි තමයි ප්‍රධාන වශයෙන්ම ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය. ඒ වගේම බී ෆාමා කියලා වෙනම උපාධියක් තියෙනවා. ඒ කියන්නේ ඖෂධ වේදීන් සඳහා දැන් උපාධියක් විශ්වවිද්‍යාලවල තියෙනවා. ඉතින් ඇත්තටම දැනුම සහිත පුද්ගලයෝ දැන් ඉන්නවා ලංකාවේ. දැනුම යොදවන්න තමයි තැනක් තිබුණේ නැත්තේ. ඒ නිසා ගොඩක් වෙලාට පෙළඹුණා මම ඉස්සෙල්ලා කිව්වා වගේ පිටරට වලට යන්න. ඉතින් අපි දැන් ගොඩක් ජනතාව තමාගේ රටේ හොඳ වැටුපක් ලබලා ජීවත් වෙන්න කැමති. බැරි හින්දානේ පිටරටට යන්නේ. ඉතින් මං හිතනවා තව ඉදිරියේදී රැකියා විශාල ප්‍රමාණයක් අපිට ඇති කරන්න පුළුවන් වෙනවා. දැන් අපි මේ ළඟකදීත් ඒ මනා පළපුරුද්දක් තියෙන වෘත්තීය වේදීන් 12 දෙනෙකුට අපි රැකියාව ලබා දුන්නා. දැන් සුමාන දෙකකට ඉස්සෙල්ලා අපි එන 3 වෙනිදා දෙනවා තව 14 දෙනෙකුට. මේ ඔක්කොම බුද්ධි ගලණය වෙන්න තිබ්බේවා. ඉස්සරහට. ඇත්තට අපි ඉතින් සතුට වෙනවා ඒ දැනුමත් සහිත වෘත්තීය වේදීන්ට දැන් අපිත් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබීම ගැන. වෛද්‍යතුමනි දැන් ඖෂධ නිෂ්පාදනය සහ බෙදා හැරීම කියන කාරණාව ලෝක මට්ටමින් ගත්තත් ඉහළ ආදායමක් ලැබිය හැකි ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. ඒක අපි පිළිගත යුතුයි. එතකොට අපි වගේ පුංචි රටකට ඖෂධ නිෂ්පාදනය කරනවා නම් මොනවද තාමත් අපිට මුහුණ දෙන්න තියෙන අභියෝග? ඇත්තටම මර පුංචි රට කියන එක අපි ගත්තොත් එහෙම අපි නෙදර්ලන්තේ ගමු. නෙදර්ලන්තේ කොච්චර නිෂ්පාදන සිද්ධ වන අධි තාක්ෂණයුක්ත සංවර්ධන රටක්. නමුත් අපිට වඩා පොඩි රටක් නේ. බෙල්ජියමත් එහෙමයි. මං හිතනවා අපේ රට කුඩා වුණත් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ජනතාව වගේ ප්‍රමාණයක් ලංකාවේ ජීවත් වෙනවා. මේ රටේ තියෙන ස්වභාව සම්පත් දැනුම ගත්තොත් ඇත්තටම ඔය සංවර්ධන රටවලට වඩා උසස් තැනක ඉන්නවා කියලා මගේ අදහස. මොකද ලංකාවේ තියෙන දේවල් ගොඩක් වෙන රටවලට නැහැනේ. ඉතින් අපේ මේ සිස්ටම් එක චේන්ජ් කරොත් මේ ක්‍රමය වෙනස් කරොත් අපිට මේක මේ රට දියුණු කරන්න පුළුවන්කම වෙනවා. අනික අපේ චින්තනයත් අපි වෙනස් කරන්න ඕනේ. සිතන පතන විදිය. අපි හැමතිස්සෙම ධනාත්මකව හිතන්න ඕනේ. අපිට බෑ කියලා හිතන්න හොඳ නෑ. මොකද මම ආවට පස්සේ ගොඩක් තැන්වලදී කතා වුණා මේ ඖෂධ නිෂ්පාදනය කරන්න ගිහිල්ලා මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්, මේක ලේසි නෑ එහෙම කියලා. නමුත් ඒ බාධක නැතුව ගමනක් ඉදිරියට ගිහිල්ලා වැඩකුත් නෑ. බාධකත් එක්ක අපි ඉස්සරහට යන්න ඕනේ. දැන් ලංකාවේ ඖෂධ නිෂ්පාදනය කරනකොට ඖෂධ නිෂ්පාදන සඳහා අවශ්‍යයි අමුද්‍රව්‍ය. අපි කියනකට raw material කියන තව ඉස්සරහට ගොතමක API කියනවා. acute pharmaceutical ingredients. මේ chemicals මේවා තාම ලංකාවේ හදන්නේ නැහැ. 20%ක් 25ක් වගේ ඖෂධ නිෂ්පාදනය වෙන තාම කාලාවධියක ඉන්නේ. ඉතින් අපිට තාම අපි සුදුසු ස්ථානයක නෙවෙයි ඉන්නේ මේ chemicals හදන්න. මේ raw materials හදන්න. ඒ නිසා මං හිතනවා අර අපි 60ක් වගේ ප්‍රමාණයකට මේ ඖෂධ නිෂ්පාදනය වැඩි කරාට පස්සේ අපිට මේ අමුද්‍රව්‍යත් ලංකාවේ හදාගන්න පුළුවන් වෙනවා. ඒකෙත් බාධක තියෙනවා. මොනවද? පරිසර දූෂණයක් මේ අමුද්‍රව්‍ය සෑදීමේදී සිද්ධ වෙනවා. මොකද හේතුව මේවා කෙමිකල්ස්නේ. ඉතින් ඔය ඉන්දියාව, චීනිය වගේ රටවල් තමයි ලෝකෙටම අමුද්‍රව්‍ය සපයන්නේ. මොකද ඒක කාන්තාර වගේ ප්‍රදේශ තියෙනවා. නමුත් අපිට බැරි කමක් නැහැ. තව එකක් තියෙනවා. මොකද අපේ රටට අවශ්‍ය අමුද්‍රව්‍ය හදන්න ගියාම මේ අමුද්‍රව්‍ය ඇත්තටම කුඩා ප්‍රමාණයක් තමයි අපි හිතමු ඖෂධ අමුද්‍රව්‍ය කර්මාන්තශාලාවක් හැදුවා කියලා. මේ අපි පැරසිටමෝල් ගමු. පැරසිටමෝල් අපි හදනවා මිලියන 450ක් පමණ රජීය රෝහල් වලට. මේ මිලියන 450ක අමුද්‍රව්‍ය හදන්න මාස 3ක් යයි. ඒතකොට ඉතිරි මාස 7 එක්ක කර්මාන්තශාලාවේ වැඩ නැහැ. එහෙම නැත්නම් අපි මේවා වෙන රටවලට අපනයනය කරන්න ඕනේ. ඉතින් අපි වෙන රටවල මේ මුදල්මය වටිනාකමක් එක්ක මේ raw material අපි තරඟකාරී මට්ටමකට යන්න පුළුවන්. එහෙනම් මේක හොඳ මන අධ්‍යයනයකින් තමයි මේ ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලංකාවේ නිෂ්පාදනය කරන කර්මාන්තශාලා
සෑදිය යුත්තේ. ඉතින් දැනට අපි කරන්නේ අමුද්‍රව්‍ය පිටින් ගෙනල්ලා ලංකාවේ මේවා හදලා අපිට එහෙම කරත් 50% විතර ලොකු ලාභයක් තියෙනවා. ඒ කියන්නේ ඖෂධයක් පිටරටින් ගෙනල්ලා ගේනවට වඩා ප්‍රමිතියෙන් උසස් ඖෂධ අපි ලංකාවේ හදන්නේ. ඒක මම මෙතෙන්දි කියන්න ඕනේ බ්‍රිටිෂ් ෆාමකෝපියා එහෙම නැත්නම් US ෆාමකෝපියා. ඒ කියන ප්‍රමිතීකරණ තත්ත්වයන් යටතේ ජාත්‍යන්තර ප්‍රමිතීකරණයට එකඟව ඒ තත්ත්වයන් යටතේ අවංකවම තමයි මේ ඖෂධ අපි ලංකාවේ නිෂ්පාදනය කරන්නේ. අපි කවදාවත් මේකේ ප්‍රමිතිය බාල කරන්නේ නැහනේ. මේක තව ඉස්සරහට ගෙනිච්චොත් එහෙම විස්තර කරොත් ලංකාවේ ඖෂධයක් අපි නිෂ්පාදනය කරනකොට අපේ ආයතනයේ තියෙනවා ඩිපාර්ට්මන්ට්ස් 8ක්. මේ ඩිපාර්ට්මන්ට්ස් 8ම සම්බන්ධ වෙන්න ඕනේ. මේකේ අපි ඉස්සල්ලාම උදාහරණයක් ගත්තොත් එහෙම අපි පැරසිටමෝල්ම ගමු. හැමෝම දන්න ඖෂධයක්නේ. මේක නිෂ්පාදනය කරනකොට මේකේ ෆෝමියුලා එක ඉස්සලා හදා ගන්න ඕනේ. මේ ෆෝමියුලා එක හදාගන්න ෆෝමියුලේෂන් ඩිපාර්ට්මන්ට් එක තියෙනවා. මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය කුඩා ප්‍රමාණ වලින් ලංකාවට ගෙනලා දෙන්නේ ප්‍රොකියුමන්ට් ඩිපාර්ට්මන්ට් එකෙන් ප්‍රසම්පාදනය. ඒකෙන් මේ සාම්පල්ස් ගෙනල්ලා මේ චෙක් කරලා ඊට පස්සේ ෆෝමියුලා එක හදලා ජපානයෙන් දෙන ක්‍රමයේ තියෙනවා ඉතා ස්වාධීන දෙපාර්තමේන්තුවක් අපේ ආයතනයේ. ඒකට කියන අපි ක්වොලිටි කන්ට්‍රෝල් ඩිපාර්ට්මන්ට් QC ඩිපාර්ට්මන්ට්. මේ ක්වොලිටි කන්ට්‍රෝල් ඩිපාර්ට්මන්ට් එක නිදහස් සහ ඒක ඉන්ඩිපෙන්ඩන්ට්. මෙහි අනුමැතිය අනිවාර්යෙන් ගන්න ඕනේ. ඒ කියන්නේ අපි හදන ෆෝමියුලා එක ඒ ජාත්‍යන්තර ප්‍රමිතීකරණයට අනුකූලද නැද්ද කියලා බලන්න ඕනේ. එහෙම කරලා එතනින් ඇප්‍රූවල් එක හම්බුනාට පස්සේ නැවතත් මේක යනවා NMRA ජාතික ඖෂධ නියාමන අධිකාරිය. මෙහි අනුමැතිය අනිවාර්යයෙන්ම ලැබෙන්න ඕනේ. මේ අනුමැතියෙන් ගන්න හරිම අමාරුයි. ඉතින් ඒ අනුමැතිය ලැබුණාට පස්සේ නැවතත් මේක එනවා ෆෝමියුලේෂන් ඩිපාර්ට්මන්ට් එකට. එතකොට තමයි මේ පෙත්ත හැදීමේ අවසරය ලැබෙන්නේ. ඊට පස්සේ මේ පෙත්ත හදනවා. හදලා නැවතත් මේ පෙත්ත හරි ප්‍රමිතියට තියනවාද කියලා බලන්න අපේම SPMC ආයතනයේ ක්වොලිටි කන්ට්‍රෝල් ඩිපාර්ට්මන්ට් එක අනුමැතිය ගන්න ඕනේ. නැවතත් NMR එක අනුමැතිය ගන්න ඕනේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය. මේ වගේ වට දෙකකින් මේ ඖෂධ සාධන සෑම ඖෂධයකම ප්‍රමිතිය තීරණය කරනවා. කියන්නේ පෙරලා තමයි එන්නේ. ඉතින් අපි පිටරටක ඖෂධයක් සමහරලාට ගත්තාම අපි කියනවානේ මේ ඔය සමහර ඖෂධ බ්‍රෑන්ඩ් නේම්ස් වලින් කියන්නේ අපි යුරෝපීය වුණු ඖෂධ ගත්තොත් හොඳ ප්‍රමිතියෙන් කියනවා. ඉන්දියාවේ, පාකිස්තානයේ, බංග්ලාදේශ වගේ ඖෂධ ගත්තොත් ප්‍රමිතිය අඩුයි. මොකද ඒකට හේතුව ප්‍රමිතියේ තියෙන පරාසයක්. අපි හිතමු පැරසිටමෝල් පෙත්තේ ප්‍රමිතිය ගත්තොත් එහෙම ඒ දර්ශක අනුව 70 ඉඳලා 100 දක්වා යන අතර පරාසය ඕකේ. හැබැයි 71ත් ඕකේනේ. නමුත් අපි යන්නේ 99ට උඩම පරාසයට. ඉතින් එතනට යනකොට වියදම වැඩි. ඒ අමුද්‍රව්‍ය උසස් ප්‍රමිතියෙන් ඒ ප්‍රමිතියට මේ අමුද්‍රව්‍ය වැඩි කරනකොට වියදම වැඩි. ඒතර වියදම ගැන බලුවොත් ලාභය තමයි බලන්නේ ගොඩක් අය. නමුත් අපි ලාභය ගැන බලන්නේ නැහැ. මම කෙටියෙන් කියන්නේ අපි හදන ඖෂධ ඊටාම ප්‍රමිතියෙන් උසස්. ඒ වගේම ඒ ඖෂධ සාදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය අපි දැනට පිටරටින් ගේනවා. නමුත් අපිට අනාගතයේ යම් දවසක අපිට ඒ අමුද්‍රව්‍ය වුණත් ඒ පරිසර දූෂණයක් සිද්ධ වෙන්නේ නැතුව ඒ කළමනාකාරීත්වයක් යටතේ තවදුරටත් අධ්‍යයනය කරලා මේක නිෂ්පාදනය කර ගැනීම හැකියාවක් තියෙනවා. ශ්‍රී ලංකාව තුළ ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගන්න කර්මාන්ත ශාලා පිළිබඳවත් ඒ කර්මාන්ත ශාලාවල තියෙන ධාරිතාවයන් පිළිබඳවත් දැනුවත් වෙන්න අපි කැමතියි අද දවසේ. ඔව්. රාජ්‍ය ඖෂධ නිෂ්පාදනය කියන්නේ සම්පූර්ණ රජය සතු 100%ක් රජය සතු ඖෂධ නිෂ්පාදන ආයතනය පිහිටලා තියෙන රත්මලාන ප්‍රදේශයේ. එහි පෙති හා කරල් මිලියන 3300ක ධාරිතාවය තියෙනවා. අපි ගිය අවුරුද්දේ කොරෝනා වසංගත තත්ත්වය යටතේ අපි හැදුවා මිලියන 3015ක්. ඒ කියන්නේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ උපරිම ධාරිතාවයට. 3300ට එහා අපට යන්න මේකේ වපසරියේ තියෙන ගොඩනැගිලි ස්ටෝර්ස් ඒවා ප්‍රමාණවත් මදි. අපිට මිලියන 4000කට යන්න අපි හැදුවට කොහෙද මේ ස්ටෝර් කරන්නේ ඊළමත්. ඒ නිසා අපි මම අර ඉස්සෙල්ලා කිව්වාගේ බංග්ලාදේශයේ උදාහරණට අරගෙන ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් හැදුවා. ඊට පස්සේ ඒක බිස්නස් ප්ලෑන් එකක් කරලා මේක මම ප්‍රසන්ට් කරලා මගේ අදහස උනේ ඔව් අපි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ උපරිම ධාරිතාවයට දැන් ඇවිල්ලා තියෙනවා. එහෙමනම් අපිට තව ඖෂධ නිෂ්පාදනය කරනවා නම් තව කර්මාන්තශාලා අවශ්‍ය බව මම සාධාරණීකරණය කරා. ඒ අනුව මට කෙලින්ම ජනාධිපතිතුමා ඒ සඳහා හොරණ ප්‍රදේශයේ අක්කර 65ක භූමි ප්‍රදේශයක් හොරණ මිල්ලෑ ප්‍රදේශයේ ලබා දුන්නා දැන් මාස කිහිපයකට පෙර. ඒක නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක්. එහි ප්‍රසම්පාදන කටයුතු දැන් සිද්ධ වෙනවා. සතුරුයි කියන්න මෙහි ඉදිරියේදී ලංකාවට විශාල ප්‍රශ්නයක් වන පිළිකා නාශක ඖෂධ කර්මාන්තශාලාවක් ඇති කරන්න සහ විකලාංග උපකරණ ලංකාවේ දවසකට 8ක් විතර ප්‍රමාණයක්
මේ මාර්ග අනතුරින් මිය යනවා. ඉතින් ඒ වගේම විශාල ප්‍රමාණයක් ආබාධයන් ලක් වෙනවා. මම ඇත්තටම විකලාංග වෛද්‍යවරයෙක් වශයෙන් කිව්වා වගේ අවුරුදු 10ක් පමණ ජාතික රෝහලේ සේවය කරා. මම දන්නවා මේ විකලාංග උපකරණ නැතුව ජනතාව මොනතරම් දුකක් විඳිනවද කියන එක. ඒ වගේම පිළිකා රෝහලෙත් ඖෂධ සමහර ලාවට මදිපාඩු වෙන්න පුළුවන්, ප්‍රමිතිය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා උසස් ප්‍රමිතියෙන් මේ පිළිකා ඖෂධ සෑදීමත් මගේ ඔළුවේ තිබ්බා. ඒ වගේම අපි දැන් හදන පෙතිහා කරල් ඖෂධ නිෂ්පාදනාගාරයක් සෑදීමටත් යනාදී වශයෙන් නිෂ්පාදන ආයතන 3ක් කර්මාන්තශාලා 3ක් සෑදීමට පළමු අදිරේ යටතේ දැන් අවසාන අදිරේ ඉන්නේ. දැන් අපි තව සති 2කින් expression of interest. ඒ කියන්නේ EOI. ඒ කියන්නේ අපි කෝල් කරනවා ජාත්‍යන්තර මේ සඳහා කන්සල්ටන්ස්ලා. අපි ජාත්‍යන්තර මොකද මේ පිළිකානාශක ඖෂධ නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය අපි ගාව නැහැ. ඒ තාක්ෂණ අපි පිටරටකින් ගන්න ඕනේ. ඒ සඳහා ජාත්‍යන්තර පිළිගත්ත EU GMP standard කන්සල්ටන්ස්ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ අපි ලංකාවේ තියෙන procurement එක තියෙනවනේ. ඒ කියන්නේ ක්‍රමවේදයක් තියෙනවනේ. අපි ඒකට ජාත්‍යන්තර පුවත්පත්වල වෙබ්සයිට්ස් වල එම්බසිස් වලට යවලා අපි අපේ රික්වයර්මන්ට් එක කියනවා. මෙන්න orthopedic implants එහෙම නැත්නම් විකලාංග උපකරණ මෙන්න මේවා අපිට අවශ්‍ය වෙනවා හදාගන්න. ඒ සඳහා කර්මාන්තශාලාව සැලසුම් කරන්න ඕනේ. ඒ වගේම අපි පිළිකානාශක ඖෂධ 84ක් පමණ හඳුනාගෙන තිනවා ප්‍රථමාධීරයේ වශයෙන් නිෂ්පාදනය කරන්න. ඒ 84 සඳහා අවශ්‍ය කර්මාන්තශාලාව තුළ සැලසුම් කරනවා. ඒ වගේම පෙතිහා කරල් මිලියන 3500ක ධාරිතාවකට කර්මාන්තශාලාවක් කියන සාමාන්‍ය ඖෂධ. ඉතින් මේ සඳහා කන්සල්ටන්ස්ලා 3 දෙනෙක් අවශ්‍ය වෙනවා. ඒ වගේම අක්කර 65ක මේ ලෑන්ඩ් එක ඩිවෙලොප් කරන්න ඩිවෙලොපර් කෙනෙක්, ඒ කන්සල්ටන්ට් කෙනෙකුත් ඕනේ. මේ 3 දෙනාගෙන් අපි එක්කෙනෙක් ඒකට සඳහා තෝරගන්නවා. මේ අධීරය පළවෙනි වශයෙන්. දෙවෙනි අධීරය වශයෙන් intraocular lenses කාච කර්මාන්තශාලාවක් සහ cardiac stents කර්මාන්තශාලාවක් අපි ඉදිරියේදී අපි හැම එකක්ම යන්නේ පියවරෙන් පියවරට. පළමු පියවර ලෙස මේ කර්මාන්තශාලා තුල අපි අවුරුදු 2.5ක් ඇතුළත අනිවාර්යයෙන්ම ඉදිකොට අවසන් කරනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු, මූල්‍යම පහසුකම්, කැබිනට් අනුමැතිය සියල්ලම දැන් ලැබිලා තිනවා. මේදි මතක් කරන්න ඕනේ මේ කැබිනට් අනුමැතිය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි දායකත්ව වෙලා පවිත්‍රාවන්‍ය ආරච්චි මැතිනිය සමග එකතු වෙලා මේ කැබිනට් අනුමැතිය ලබා දුන්නේ. ඒ මෙතනදි තව කියන්න ඕනේ මේ ඖෂධ අපි SPMC, SPC, MSD කියන ආයතන තුනම තියෙන්නේ ඖෂධ නිෂ්පාදන නියාමන සහ බෙදා හැරීම රාජ්‍ය අමාත්‍යාංශ යටතේ. අපේ මහාචාර්ය චන්න ජයසුවන මැතිතුමා මතක් කරන්න ඕනේ. ඔහු අපි එකට එකතු වෙලා අපි ඔක්කොම වෛද්‍යවරු. අපේ මේ රාජ්‍ය අමාත්‍යාංශයේ ඇමතිතුමා වෛද්‍යවරයෙක්. මේ ඉන්න චාමල 3 දෙනෙක් කරන 3 දෙනාම වෛද්‍යවරු. MSD ගේ වෛද්‍යවරු. ඒ දෙන සෙක්‍රටරිස්ලා වෛද්‍යවරු. ප්‍රයිවට් සෙක්‍රටරිස්ලා වෛද්‍යවරු ඔක්කොම වෛද්‍යවරු වෙන්නේ. ඒ කියන්නේ මෙතන කිසිම මේ බිස්නස් එකක් නැහැ. දැන් ඔබතුමිය අහුවානේ මේක ලොකු වෙළඳාමක් කියලා. ඉතින් මේක ඉන්නේ අපි ඔක්කොම වෛද්‍යවරු. මේකට මම හිතන්නේ ජනාධිපතිතුමා අපි පත් කරෙත් ඒකටම තමයි. මොකද අපි වෙළඳාමේ නිරත වෙන පුද්ගලයෝ නොවන නිසා අපි අවංක චේතනාවෙන් තමයි මේ හැමදේම කරන්නේ. ඉතින් අපි ඔක්කොම එකමුතු වෙලා එක ටීම් එකක් ලෙස තමයි ඒක වැඩ කරන්නේ. අපේ එකම අරමුණ 2023 24 වෙනකොට ඖෂධ නිෂ්පාදනය 70% දක්වා වැඩි කිරීම. මේ මං කිව්වේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමග තවත් තියෙනවා බද්ධ ව්‍යාපාර. ඒ කියන්නේ පෞද්ගලික ආයෝජක ආයෝජනය කරනවා. SPMC ආයතනයෙන් තමයි උන්ට ඖෂධ ලබා දෙන්නේ. ඒ වගේම ප්‍රමිතිය තීරණය කරන්නේ. ඒ වගේම අපේ SPMC නාමයේ යටතේ තමයි ඖෂධ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව හරහා වෛද්‍ය සැප අංශයටත් වෙළඳපොළටත් නිකුත් වෙන්නේ. එහි පළමු කර්මාන්තශාලාව ලෙස නුවර පල්ලේකැලේ ප්‍රදේශයේ කර්මාන්තශාලාවකුත් ජායල කර්මාන්තශාලාවකුත් තියෙනවා. ඒ දෙක සම්පූර්ණ හදලා ඉවරයි. එක කර්මාන්තශාලාවක වකුගඩු රෝගීන් සඳහා අවශ්‍ය හෙමෝඩයලිසිස් සොලියුෂන් කියන්නේ රුධිර කාන්දු කරන ද්‍රාවණය සම්පූර්ණ නිෂ්පාදනය කරනවා. ඉස්සර පුවත්පත්වල යනවා දැකලා තියෙනවා ඇති. රුධිර කාන්දු කරන ද්‍රාවණය ලංකාවේ නැතුව රෝගීන් මිය යනවා. ඒ වගේම ඒක ලංකාවේ පිටරටින් ඇනොම් කරා වෙලාවට හම්බ වුණේ නැහැ කියලා. ඉතින් දවසකට 20 feet ඒ කියන්නේ අඩි 20 කන්ටේනර්ස් 3ක් පමණ නිෂ්පාදනය කළ වෛද්‍ය සැපයුම් අංශය හරහා රජයේ සියලුම රෝහල් වෙත යනවා. අපි අත්තන විශාල පිනක් කරගන්නවා. මොකද වකුගඩු රෝගීන්ට අවශ්‍ය ඒ රුධිර කාන්දු කරන ද්‍රාවණය අද ලංකාව නිෂ්පාදනය කරලා ඒ රෝගීන් අර මිය යන්නේ නැති තත්ත්වයකට අපි පත් කරලා තියෙනවා. ඒක ඇත්තටම පිරිසුදු චේතනාවෙන්
ඉතාම උසස් ප්‍රමිතියට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඒක එකක්. ඒ වගේම අනික් කර්මාන්තශාලාව පෙතිහා කරලා නිෂ්පාදනය කරන්නේ ඒකෙත් ඖෂධ වර්ග 51ක් පමණ නිෂ්පාදනය කරනවා. තව ළඟදී ඉදි වෙලා දැන් අවසන් වෙලා තියෙනවා විවෘත කරන්න නියමිතව තව මාස කිහිපයක් ඇතුළත එකක් පෙතිහා කර්මාන්තශාලාවක්. ඒකේ ධාරිතාවය බිලියන 3යි මිලියන 3000ක් පමණ. අනිත් කර්මාන්තශාලාව කෙෆලොස්පෝරින් ඉන්ජෙක්ෂන්ස්. ඒ කියන්නේ ලංකාව විශාල වියදමක් දරනවා මේ කෙෆලොස්පෝරින් ඉන්ජෙක්ෂන්ස්. ඒ කියන්නේ අපි කෙෆිරොක්සිම් කියනවා, කෙෆොටැක්සිම් කියනවා, කෙෆ්ටැසිඩීම් කියනවා. මේ ඉන්ජෙක්ෂන්ස් තුනම සහ ඒ වගේ පෙති කරල් නිෂ්පාදනය වෙනවා. ඒ තුنين මම හිතනවා බිලියන ගානක ඉතුරුවක් ලංකාවට සිද්ධ වෙනවා. අර හදිසි මිලදී ගැනීම කියලා අහලා තියෙන්නේ. ලෝකල් පර්චේස් ලංකාවේ වැඩියෙන්ම කරන්නේ මෙන්න මේ කෙෆලොස්පෝරින් කියන ඉන්ජෙක්ෂන්ස්. ඉතින් ඒ කර්මාන්තශාලාව හදනවා. ඊට පස්සේ තව කර්මාන්තශාලාවක් දැන් වැඩ අවසන් වෙලා තියෙනවා සේලයින් කර්මාන්තශාලාව. ඒක දැවන්ත ආයෝජනයක් US dollars 25,000 වගේ ලොකු ආයෝජනයක් ඒ මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයේ චීන තාක්ෂණත් අපි එතන අරන් තියෙනවා. මොකද හේතුව අපේ ලංකාවට large volume parenterals ඒ කියන්නේ normal saline, hartmann, dextrose, mannitol කියන ඒවා මිලියන 18ක් පමණ අවශ්‍ය වෙනවා. මේ මිලියන 18 මාස 5කින් පමණ නිෂ්පාදනය කරනවා. සම්පූර්ණ ලංකාවට අවශ්‍ය ධාරිතාවය. ඉතින් මාස 7ම පිටරටට අපනයනය කරන්න තමයි සැලසුම කරලා තියෙන්නේ. ඉතින් අපි ලංකාවේ ලොකු සංදිස්ථානයක් ඒක. එතන ඉන්ජෙක්ෂන්ස් උත් 52ක් පමණ හදනවා. ඒ වගේම කටුනායක BOI zone එකේ ආයෝජන කලාපේ තවත් ඉන්ජෙක්ෂන් කර්මාන්තශාලාවක් තව මාස කිහිපයක් ඇතුළත මාස 6ක් 8ක් වගේ ඇතුළත විවෘත කරන්න සූදානම් කරලා තිනවා. තවත් අපි කර්මාන්තශාලාවක් පටන් ගත්තා ගාල්ල කොග්ගල BOI zone එකේ ආයෝජන කලාපයක ඉන්සුලින් කර්මාන්තශාලාව. ඒකෙත් වැඩ කටයුතු දැන් සෑහෙන දුරකට ඉවර වෙගෙන යනවා. ඒකෙත් ඉන්ජෙක්ෂන්ස් 32ක් හදනවා. දැන් මේ හිතන 52යි 32යි එහෙමම කියනවනේ. ඒ තමයි අපට අවශ්‍ය ඉන්ජෙක්ෂන්ස් අපි බෙදලා දීලා තියෙන්නේ. මේ කාණ්ඩය මේ කර්මාන්තශාලාවේ පමණයි හදන්න. කෙෆලොස්පෝරින් හදන්න බෑ අනික් ඒ වගේ. ඉන්සුලින් හදන්න බෑ ඒ. ඉන්සුලින් නම් ඒක එක විතරයි. මේවා තමයි ජාත්‍යන්තර ප්‍රමිතීකරණය. ඒ යටතේ අපි මනා ක්‍රමවේදයකින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව SPMC ආයතනය ඖෂධ බෙදලා දීලා තියෙනවා පෞද්ගලික ආයෝජකයන්ට. ඒතර ඒගොල්ලෝ ආයෝජනය කරනවා අපි මේ ඖෂධ නිෂ්පාදනය කරගන්නවා අපට අවශ්‍ය විදිහට. එහිදී ඉදිරියේදී ඒ ප්‍රයිසිං කමිටි කියලා තියෙන එකක් මිල තීරණය කරන එතනින් ඖෂධය නිෂ්පාදනය කරලා පස්සේ ඒකේ සභාපති තමයි රාජ්‍ය ඖෂධ මේ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා. ඒකට එනවා ෆයිනෑන්ස් මිනිස්ට්‍රියෙන් හැමතැනම කට්ටිය. ඒගොල්ලෝ මේකට යන කොස්ට් එක මේ ඖෂධයක් හදන්න යන කොස්ට් එක එතන දැනගන්නවා. කොස්ට් එකට යම් ලාභයක් තමයි දෙන්නේ. ඒ ලැබෙන ලාභයෙන් කොටසක් අපි මේ පෞද්ගලික ආයෝජකයට ලබා දෙනවා. මේක අර වින් වින් කියන්නේ. දෙන්නම ඉස්සරහට යනවා. ඒ කියන්නේ ලංකාවේ ඖෂධ නිෂ්පාදනයත් සිද්ධ වෙනවා. ඒ වගේම මේ පෞද්ගලික ආයෝජකයටත් ලාභයක් ලැබෙනවා. හැබැයි ලාභය ඔහුට තීරණය කරන්න බෑ. ඒක තීරණය කරන්නේ ප්‍රයිසිං කමිටි එක රජයෙන් දෙන මිල තමයි දෙන්නේ. ඉතින් ඔවුන්ට ඒ ඇෂුරන්ස් එකක් දෙනවා මේ ඖෂධ ඉන්සුලින් කියන එක ඒ යම් කාලයක් යනකම් ඔහුගේ මිල දී ගන්නවා. ඒ කියන්නේ ඌ අතරමං වෙන්නෙත් නැහැ. එහි සම්පූර්ණ වගකීම SPMC ආයතනය දරනවා. ඒතර ප්‍රමිතිය සම්පූර්ණම SPMC ආයතනය සතුයි. ඉතින් මේ මම ඔය කිව්ව විදිහට ඉන්සුලින් එක පැත්තකින් නිෂ්පාදනය වෙනවා. සේලයින් ඊට පස්සේ කෙෆලොස්පොරින් ඉන්ජෙක්ෂන්ස් අනික් ඉන්ජෙක්ෂන් වර්ග ටැබ්ලට් කැප්සියුල්ස් ඊට පස්සේ ඒ කවුරුත් හදපු නැතිව තමයි අපි SPMC ආයතනයම හදන්න පටන් ගත්තේ. මොනවද? පිළිකානාශක ఔෂධ, විකලාංග සහ සාමාන්‍ය පෙතිහා කරල්. ඉතින් මම දල සැලස් එකක් කිව්වේ ඒ වගේ මේ හදන සෑම කර්මාන්තශාලාවක්ම EU GMP ස්ටෑන්ඩඩ්. ඒ කියන්නේ මොකද්ද? යුරෝපියානු ප්‍රමිතීකරණයට යටත්ව තමයි හදන්නේ. ඒ මොකද? ඒ මොකද අපේ රටට අවශ්‍ය ඖෂධ ඇත්තටම මේ කර්මාන්තශාලාවේ අධි තාක්ෂණයත් එක්ක සුළු කාලයකින් හදන්න පුළුවන්. දැන් කෙෆලොස්පෝරින් ඉන්ජෙක්ෂන්ස් ලංකාවට අවශ්‍ය ප්‍රමාණය මාස 3කින් හදන්න පුළුවන්. ඒතර ඉතිරි මාස ගානම මේ කර්මාන්තශාලාව වහන්න බෑනේ. ඒ නිසා අනිවාර්යෙන් අපනයනය තමයි අපේ ප්‍රධාන අරමුණ. පිටරටට යවන්න නම් අන්න අර මං කිව්ව යුරෝපියානු ප්‍රමිතීකරණයට යටත් වෙන්න ඕනේ. ඒ සර්ටිෆිකේට් එක ගන්න ඕනේ. ඒ ගන්න පිටරට ඖෂධ නිෂ්පාදනය පිළිබඳ ආයතන තියෙනවා. ඒ ආයතන වලින් අනුමැතිය ගන්න ඕනේ. ඒගොල්ලෝ ලංකාවට ඇවිල්ලා මේ ෆැක්ටරිස් චෙක් කරනවා. චෙක් කරලා මේකේ ක්වොලිටි එක කොහමද? හදන ක්වොන්ටිටි එක කොහමද? සේවකයන්ගේ දැනුම කොහමද? එන්වයරන්මන්ට් එක පරිසරය කොහමද? ඒ කියන ඔක්කොම බලනවා. බලලා ඒවට හරිනම් ඒ කියන්නේ යුරෝපියානු රටක හෝ ඇමරිකාවේ වගේ රටක තියෙන ඖෂධ නිෂ්පාදන ආයතනයක තියෙන්න ඕනේ ගුණාංග මේක තියෙන්න ඕනේ.
එහෙම වුණාට පස්සේ මේගොල්ලෝ මේ සර්ටිෆිකේට් එක ඉෂුව කරනවා. ඒ කියන්නේ EU GMP. එහෙම වුණාම පුළුවන් අපිට යුරෝපයට ඖෂධ ලංකාව නිෂ්පාදනය කරලා අපනයනය කරන්න. තව එකක් පුළුවන්. රටවල් වල තියෙනවා ඊටාම ප්‍රසිද්ධ වෙළඳනාම සහිත ඖෂධ. ඒ වෙළඳනාම සහිත ඖෂධ ලංකා ෆැක්ටරි වල නිෂ්පාදනය කළා නැවතත් ඒගොල්ලන්ට යවන්න පුළුවන්. අපි කියන එකට කොන්ට්‍රැක්ට් මැනුෆැක්චරින් කියලා. අපි ගාමන්ට්ස් වල කරන්නේත් ඒකනේ. පිටරට අවශ්‍ය ඒ නිමි ඇඳුම් ලංකාවේ ඒ නම යටතේ නිෂ්පාදනය කළ ඒ රටට යවනවා. එක තවත් ක්‍රමයක්. ඒ වගේ අපි මේ ඖෂධ නිෂ්පාදන ආයතනය උසස් ප්‍රමිතියට නිෂ්පාදනය කරලා අවසන් කළාට පස්සේ ලංකාවට ඖෂධ නිෂ්පාදනය කරලා ලබා දීම තමයි පරම අරමුණ. දෙවන අරමුණ අපනයනය, තුන්වන අරමුණ තමයි කොන්ට්‍රැක්ට් මැනුෆැක්චරින්. මේ ආකාර අපේ සැලැස්ම. හොඳයි දැන් මේ වෛද්‍යතුමනි දැන් සාමාන්‍ය සමාජ ජීවත් වෙන අපිට නම් ඖෂධයක් හෝ ඖෂධ නිෂ්පාදනය කරනවා කියපු ගමන් එකපාරට මතකෙට එන්නේ බේත් පෙත්තක්, බේත් කරලක්, බේත් පැණියක් එහෙම දෙයක් නේ. නමුත් ඖෂධ නිෂ්පාදනය කියන එක බොහොම මේ විශාල පුළුල් මේ වපසරියක විහිදී පැතිරී තියෙනවා කියන කාරණාව ඔබතුමාගේ පැහැදිලි කිරීම හරහා බොහොම අපූර්වවට පැහැදිලි වුණා. කතා බහ ඉදිරියට කරගෙන යන්න මට විරාමයෙන් අනතුරු ඔබෙන් අහන්න හිතුණා. දැන් මොනවද අලුතෙන්ම අපේ රටේ නිෂ්පාදනය කරන්න යොමු වෙලා තියෙන ඖෂධ වර්ග සහ නුදුරේදීම නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙන ඖෂධ වර්ග කියලා? 2015 ඉඳලා 2019 වෙනකන් SPMC ආයතනය සඳහා තියෙන ඖෂධ වර්ග 6ක් වගේ ප්‍රමාණයක්. මම කිව්වේ ඖෂධයක් හදන්න ලොකු ක්‍රමවේදයක් තියෙනවා කියලා. ඒතර 2020 වර්ෂයේදී අපි ඖෂධ හැදුවා 7ක්. අලුත්ම ඖෂධ. මේ 7ම ආනයනය නැවතුණා. එතකොට මොනවද හදපු ඖෂධ? අපි හැදුවා ගැබාපෙන්ටින් ඖෂධ. ඒක ස්නායු වේදනාවල් වලට ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන අත්‍යවශ්‍ය ඖෂධයක්. ගැබාපෙන්ටින් මිලිග්‍රෑම් 300. ඊපස්සේ ක්ලොපිඩෙක්‍රිල්. ඒ කියන්නේ බ්ලඩ් තින එකක්. බ්ලඩ් කැටි ගහන එක වළක්වන්න දෙන බෙහෙතක්. ඊට පස්සේ අපි නිමෝඩිපින් හැදුවා. නිමෝඩිපින් කියන්නේ ස්නායු ශල්‍ය වෛද්‍යවරු පාවිච්චි කරන ඖෂධයක්. ඔළුවේ නහරයක් පිපුණාට පස්සේ දෙන්න ඖෂධයක්. ඒකින් රුධිරය ගලා යාම තවදුරටත් වළක්වන ඒ සඳහා භාවිතා කරන ඖෂධයක්. ඒ වගේම අපි නිෂ්පාදනය කරා හයිඩ්‍රොක්සික්ලෝරොක්වින්. ආලා ඇති ගොඩක් වෙලාවට මේ කොරෝනා සඳහා භාවිතා කරා කියන ඖෂධය. ඒකත් අපි නිෂ්පාදනය කරා. අපි මේ මෑතකදී අපි ලොන්ච් කරන්න හිටියා ට්‍රැමඩෝල් කියන ඖෂධය. නමුත් මේ ප්‍රශ්නේ නිසා අපි ඒක තව සතියකින් විතර කල් දැම්මා. ට්‍රැමඩෝල් කියන්නේ වේදනාවට ගන්න ඖෂධයක්. ගොඩාක් වෛද්‍යවරු පාවිච්චි කරනවා. මේක නාකෝටික්ස් සම්බන්ධව තියෙන ඖෂධයක් නිසා මේක සාමාන්‍ය ෆාමසිස් වල නැහැ. මේක තියෙන ඔසුසල විතරයි. රජයේ රෝහල සහ ඔසුසල මිලිග්‍රෑම් 50. ඉතින් මේක දැවැන්ත ක්‍රියාවලික ප්‍රතිඵලයක්. සංකීර්ණ ක්‍රියාවලියක් තිබුණා. දැන් අපි ඒක නිෂ්පාදනය කළ අවසන්. තව සති දෙකකින් පමණ අපි ඒක ලොන්ච් කරනවා. ඒ වගේම එහි ආනයනය සම්පූර්ණයෙන් නවත්තනවා. ඒ වගේම අපි අලුතෙන් zone එකක් SPMC එකේ හැදුවා. ඒ විවෘත කරාම ඇතකදී ඒකෙදි අපි නිෂ්පාදනය කරන්නේ තයිරොක්සින් ඖෂධය. ඉතින් තයිරොක්සින් කියන්නේ හෝමෝන් එකක්. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ජෙනරල් ඩ්‍රග්ස් හදනකොටත් පෙනිසිලින් හදන්න එක zone එකක්. හෝමෝන් තව zone එකක්. ජෙනරල් ඩ්‍රග්ස් තව zone එකක්. ඉතින් අපට ඕන විදිහට ඒ ඖෂධ අපට අවශ්‍ය තැන හදන්න බෑ. ඒ ප්‍රමිතිකරණ යටත්ව අපි දැන් තයිරොක්සින් තව දැන් අපි NMR අනුමැතිය සඳහා යොමු කරලා තියෙන්නේ. අනුමැතිය ලද විගස අපි නිෂ්පාදන කටයුතු ආරම්භ කරනවා. දැන් ලංකාවේ ගත්තොත් එimhe තයිරොක්සින් වල ප්‍රශ්නයක් තියෙනවා. තයිරොක්සින් ගොඩාක් ජනතාව පාවිච්චි කරන ඖෂධයක්. අනික මේ ඖෂධ සඳහා අවශ්‍ය raw material එක අපි ආනයනය කරන්නේ FDA approved factories වලින්. FDA කියන්නේ ඇමරිකාවට ඖෂධ යවන ප්‍රමිතියෙන් උසස් ඒ ලේබල් යටතේ තියෙන ෆැක්ටරිස් වලින්. ඒ කියන්නේ මොකක්ද? ඖෂධයේ ඊටාම ප්‍රමිතිය ඉහළයි කියන එක. ඉතින් ට්‍රැමඩෝල් අපි ඉදිරියේදී ලොන්ච් කරන්න බලාපොරොත්තු වෙනවා සති දෙකක් ඇතුළත. ඒ වගේම තයිරොක්සින්, ඒ වගේම මීතයිල් ප්‍රෙඩ්නිසොලෝන්, තව රුසෝස්ටටින් යන ආදී වශයෙන් ඖෂධ කාණ්ඩයක් තියෙනවා. මෙෆොනමික් ඇසිඩ්, ලොරටිඩින්, ඒ වගේ ඖෂධ ඉදිරියේදී අපි ලොන්ච් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඖෂධ 7ක් අපි ලොන්ච් කරා. ඒ ඖෂධ 7 දැන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිෂ්පාදනය කරලා වෛද්‍ය සැපයුම් අංශය හරහා රජයේ රෝහල් වෙත ලබා දෙන අතර
පෞද්ගලික අංශයටත් අපි ලබා දෙනවා. අපි ඇත්තටම පෞද්ගලික අංශයෙන් අපිට විශාල වශයෙන් අනුම් ලැබෙනවා. නමුත් අපි කිසි විටකවත් මුදල් ගැන නෙවෙයි හිතන්නේ. අපි ඉස්සෙල්ලම රජයට දීලා රජයේ රෝලට දීලා ඉතිරි ටික තමයි අපි පෞද්ගලික අංශයට යොමු කරන්නේ. නමුත් අපේ දැන් උපරිම ධාරිතාවයට ළඟා වෙලා තියෙන නිසා අපි කිව්වා වගේ හොරණ මිල්ලා ප්‍රදේශයේ නව කර්මාන්තශාලාව සෑදුවට පස්සේ අපි පෞද්ගලික අංශය වෙත වැඩි අවධානයක් යොමු කරන මොකද ලංකාවේ ఔෂධ ආනයනය කිරීමේදී රජයේ රෝහලට 50% ආනයනය කරන අතර පෞද්ගලික අංශයට 50% ආනයනය කරනවා. ඒ නිසා අපි රජයේ රෝහල් වලට ඖෂධ ලබා දෙන අතර පෞද්ගලික අංශය වෙතත් අපි යොමු වෙන්න ඕනේ. ඉතින් අපි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙන් ඖෂධ වර්ග 31ක් පමණ සම්පූර්ණ ලංකාවේ නිෂ්පාදනය කළ රෝහල් වලට ලබා දෙන්න අපි විතරයි. ඒ කියන්නේ සෝල් ඒජන්ට් කියන්නේ සැලිබිටමෝල් ගත්තොත් හතියට ඇදුමට ගන්න රෝස පාට පෙත්ත සම්පූර්ණම රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සම නිෂ්පාදනය කරන්නේ. ඊට පස්සේ කාබමිසපින් කියන්නේ ෆිට් එකට ගන්න පොලිප්පුට ගන්න. ඒ ඖෂධ ඒ කියන්නේ අපි විශාල කාර්යභාරයක් කරනවා. මොකද අත්‍යවශ්‍ය ඖෂධ 31ක් වගේ ප්‍රමාණයක් ලංකාවටම ලබා දෙන්නේ අපි නිෂ්පාදනය කළා. ඉතින් අපි දැන් එන්න වැඩි වෙනවා. දැන් නිමොඩිපින් අපි විතරයි දෙන්නේ. ඒ වගේ ට්‍රැමඩෝල් අපි සෝල් ඒජන්ට් වෙනවා. ඒ කියන්නේ වෙන ආයතන වලින් නිෂ්පාදනය කරන්නේ නැහැ, ආනයනය කරන්නේත් නැහැ. අපි හරහා විතරයි. ඉතින් ඉදිරියේදී පිළිකානාශක ඖෂධ අලුත් කර්මාන්තශාලාවේ මම කිව්වා වගේ 84ක් අපි ටාගට් කරගෙන ඉන්නවා. ඉතින් මේ 84ම දැන් අපි ෆෝමියුලේෂන් පටන් අරගෙන ක්‍රමවේද දැම්ම පටන් ගන්නවා. මොකද ඒකට මේ නිෂ්පාදන කාලයක් යනවනේ. කර්මාන්තශාලාව හැදිලා ඉවර වුණාට ෆෝමියුලේෂන්ස් අප්‍රූව් වෙලා NMR අප්‍රූවල්ස් ඇවිල්ලා මේ ඖෂධ වර්ග 84ම සාදාන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නැත්නම් අපි තව පස්සට යනවා. ඉතින් එතන කෙලිම ඖෂධ 84ක් එනවා. ඉතින් ඉදිරියේදී කයි මම කිව්වේ දැවන්ත වෙනසක් සිද්ධ වෙනවා කියලා. දැන් ශ්‍රී ලංකාව තුළම අපේ රටට අවශ්‍ය ඖෂධ වර්ග නිෂ්පාදනය කර ගැනීම පිළිබඳව කතා බහක් කරනකොට වෛද්‍යතුමනි විශේෂයෙන් මේ සේලයින් පිළිකා ఔෂධ සහ විකලාංග උපකරණ නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා වගේ හැඟීමක් මට ඔබතුමාගේ පිළිතුර හරහා දැනුණා. ඒ නිසා අපි තව ටිකක් ගැඹුරින් මේ ගැන කතා කරමු. විකලාංග ගත්තොත් මගේ සබ්ජෙක්ට් එක විකලාංග මං කිව්වා වගේ දවසකට 8ක් විතර මේ යනවා. ඒ වගේ විශාල ප්‍රමාණයක් ආබාධ ලක් වෙනවා. ජාතික රෝහලේ ගත්තොත් 72 73 කියන වාට්ටු දෙක ඇක්සිඩන්ට් සර්විස් එකේ තියෙන වාට්ටු දෙකක් කොච්චර ලංකාවේ දවසකට ඇක්සිඩන්ට් වෙනවද කිව්වොත් එහෙම උදේ 7ට වෝඩ් රවුන්ඩ් එකක් තියෙනවා 72 වල 73 වල කරලා මේකේ තියෙන ඇඳන් 60ක් විතර මේ 60ම ක්ලියර් කරනවා. කරා කියන්නේ පේෂන්ට්ස්ලා එක එක වෝඩ්ස් වලට යවනවා. ඒ ડોක්ටර්ස්ලා ටීම්ස් එනවා. ඒ කියන්නේ විකලාංග ડોක්ටර්ස්ලා විතරක් නෙවෙයි ජෙනරල් සර්ජන්ලා ඊට නියුරෝ සර්ජන්ලා ඔක්කොමලා එනවා. මොකද ඔළුව වැදිනවා සුෂුම්නාවට ප්‍රශ්න වෙනවා. මම මේ කියන්න හදන්නේ දැන් මේක සම්පූර්ණම හිස් කරනවානේ. ආයේ දවල් එකට ආයේ වෝඩ් රවුන්ඩ් එක දෙනවා. වෙනකොට ආයේ මේ 60ම පිරෙනවා. ඒ කියන්නේ කොච්චර මේ මාර්ග අනුතුරු සංඛ්‍යාව සිද්ධ වෙනවද? ඉතින් ඒ නිසා ලංකාවට විශාල මුදලක් පිටරට යනවා මේ විකලාංග උපකරණ ලංකාවට ගේනකොට. ඒ වගේම ගේනේ වගේ ප්‍රමිතිය ප්‍රශ්නකුත් තියෙනවා. සමහරවිට අපි මේ කකුල කැඩුණොත් අපි ෆීම කියලා කියනවා. ෆීම නේල් එකක් දාලා සමහරට මේක බැරි වෙලාවට කකුල බිම තියෙන අවස්ථා තියෙනවා. රෝගීන්ට කියනවා කකුල බිම තියන්න එපා කියලා. නමුත් ඒ කචස් ඉස්සලා හරි මොන විදිහ කකුලක් තිබුණොත් මේ නේල් එක නැමෙනවා. නැමෙන අවස්ථා ඕන තරම් මම දැකලා තියෙනවා. ඉතින් මගේ හිතේ මේක හැමතිස්සෙම තිබ්බා. ඉතින් ටයිටේනියම් ප්ලේට් එක නේල් එකක් ආවනම් මේ දේ වෙන්නේ නැහැ. ඒ වගේම තවත් ගියොත් එහෙම අපි ප්ලැටූ ෆ්‍රැක්චර් එකකට එහෙම නැත්නම් ටිබියල් ෆ්‍රැක්චර් එකකට සමහරට ඒ අපට අවශ්‍ය විකලාංග ඒ උපකරණේ නැතුව අපි දාන්නේ ආදේශකයන් සමහරවිට තියෙන එක. එතකොට අපිට මේ කියනවා සමහරවිට මේ ඔපරේෂන්ට අවශ්‍යයි මේ ප්ලේට් එක ඔයාලට පුළුවන් නම් එළියෙන් ගෙනල්ලා දෙන්න කියලා. එළියෙන් ගෙනන්නේ පෞද්ගලික ආනයනය කරන ආයනන කරෝ ඉන්නවනේ. ඉතින් මේ දුප්පත් අහිංසක ජනතාවට මේ ප්ලේට් එක සාමාන්‍යයෙන් සමහරවිට රුපියල් 35000යි 50000යි 75000යි එහෙම වෙන්නේ නේල්ස් එහෙම. ඉතින් මේක කරන්න බෑ. ඉතින් තියෙන එක දානවනේ මහත්තයෝ. එහෙමයි කියන්නේ. අහිංසක අනේ මහත්තයෝ තියෙන එක දාලා දෙන්න කියලා. ඉතින් තියෙන එක දානවා. ඉතින් හරියනවා. නමුත් වර්ධන අවස්ථාවක් තියෙන්න පුළුවන්. හැබැයි මන උසස් ප්‍රමිතිය යුක්ත විකලාංග උපකරණයක් තිබ්බනම් අපිට ඒ දේ දාන්න පුළුවන්. ඉතින් ලංකාවේ මේක නිෂ්පාදනය කරාම පළවෙනි එක තමයි ප්‍රමිතිය තා උසස් වෙනක හදා ගන්න පුළුවන්. අනික අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන්. අනිත් එක තමයි අපි මේ හැමදේම කරන්නේ ලංකාවේ තියෙන කොලේජස්. College of Orthopedic Surgeons Association. ඒ වගේම Oncology Association. ඒ ડોක්ටර්ස්ලා ඒ ස්පෙෂලිටි එකට
අයිති කට්ටිය ඉන්න කොලෙජ් එක තියෙනවනේ. ඒ කොලෙජ් එකත් එකතු වෙලා තමයි මේක කරන්නේ. අපි මේ හැම ෆැක්ටරි එකක්ම හදන්නේ රික්වයර්මන්ට් එකට. ඒ කියන්නේ අවශ්‍යතාවයට සපුරන්න තමයි හදන්නේ. ලංකාවට අවශ්‍ය දෙයට. ඉතින් මේ ටෙක්නොලොජි ලංකාවට ආවට පස්සේ මේ දේ කරාට පස්සේ ටයිටේනියම් කියන ප්ලේට් එකක් විශාල ගාණක් වෙනවා. අපි ටයිටේනියම් ප්ලේට්ස් මේක හදනවා. අපිට ලොකු ලාභයක් ආණ්ඩුවට අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේ කර්මාන්තශාලා පවත්වාගෙන යන්න විතරයි. අපි මේක කරන්නේ සර්විස් එකක් විදියට. ඉතින් උසස් ප්‍රමිතියෙන් යුක්ත අත්‍යවශ්‍ය විකලාංග උපකරණ ආනයනය දැන් කරනට වඩා අඩු මුලකට මේක හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට සාමාන්‍ය ජනතාවට මේක ලබා දෙන්න පුළුවන්. ඒක එකක්. පිළිකානාශක ඖෂධත් ඒ වගේමයි. අපි හදන්නේ මේ 84ම අර EU GMP ස්ටෑන්ඩඩ්. ඒතර ප්‍රමිතිය උසස්. ඒතර මේක පිළිකා රෝගීන් මේක බිව්වහම ඉක්මනට ඒගොල්ලන්ට උත්තරේ ලැබෙනවා ප්‍රතිකාරය. අනිත් පැත්තෙන් විශාල මුදලක් ඔය පිළිකා රෝගීන් සඳහා රජය වියදම් කරනවා. මම දන්න විදිහට පිළිකා රෝගීන් සඳහා බිලියන 8ක් පමණ අවසරකට රජය වියදම් කරනවා. අපිට සමහර වැක්සින්ස් හදන්න තාම බෑ. MEBS වගේ දේවල්. ඒවා පසුව පුළුවන්. නමුත් ටැබ්ලට්, කැප්සියුල්, ඉන්ජෙක්ටබල්ස් මේ තුන අපි නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕක තමයි අපේ අලුතෙන් එන. ඒ වගේම මම මෙතන තවයක් ඇඩ් කරන්නම්. සේලයින් කර්මාන්තශාලාවට මේ ළඟදිත් අපි මම මේ මාස මතක් කරන්න ඕනේ. SPC ආයතනයේ සභාපතිතුමා විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයා අපි අධීක්ෂණ චාරිකාවක් නියුතුනා. මොකද මේ වැක්සින් එක සෑදීමේ හැකියාව, කොරෝනා වැක්සින් එක සෑදීමේ හැකියාව ලංකාව තුළ තියෙනවා කියන එක මම දන්නවා. නමුත් ඒ සඳහා අවශ්‍ය ප්‍රමිතිය කොහොමද කියලා බලන්න නිරීක්ෂණ චාරිකාවක් අපි යෙදුණා. මේ සේලයින් කර්මාන්තශාලාව ජපනීස් GMP එක තියෙන කර්මාන්තශාලාවක්. ඒ කියන්නේ ජපානයේ කර්මාන්තශාලාවකට සමානයි. මෙහි වැක්සින් එක සෑදීමේ හැකියාව තියෙනවා. එහි ඒ ඕනම වටපිටාවක් ඒ තුළ නිර්මාණය කරන්න පුළුවන්. අධි තාක්ෂණ එතන තියෙනවා. ඉතින් ඒ සඳහා දැන් ස්පුට්නික් රුසියානු එන්නත කොරෝනා එන්නත සඳහා මෙහි නිෂ්පාදනය කිරීමේ හැකියාව ගැන වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයා රුසියානු රජයත් සමග සාකච්ඡාවල නිරත වෙනවා මේ දවස්වල. ඉතින් අපි හිතනවා ඒ හොඳ යහපත් ප්‍රතිචාරයක් ඒගොල්ලෝ දැක්කුවොත් අපට ඉදිරියේදී මේ වැක්සින් එක ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන් නොබෝ කාලයකින්. ඒක හොඳ ආරංචියක්. ඒ වගේම මේ කර්මාන්තශාලාවේ මම අර ඉස්සලා කිව්වා වගේ මාස 5කින් 6කින් වගේ ලංකාවට අවශ්‍යතාවය සම්පූර්ණ නිෂ්පාදනය කරන්න පුළුවන් මිලියන 18ක සේලයින්, හාර්ට්මාන්, ඩෙක්ස්ට්‍රෝස්, මැනිටෝල් කියන වර්ග. ඉතුරු ටික මිලියන 25ක් වගේ අපි අපනයනය කරන්න තමයි සැලසුම් කරලා තින්නේ පිට රටවලට. මොකද හේතුව අපිත් එක්ක සම්බන්ධලා ඉන්නවා ශිෂුවාන් කියන චීන සමාගම මේ තාක්ෂණය සඳහා ඔවුන් හරහා අපනයනය කරන්න ඒ කියන්නේ එක්ස්පෝර්ට් මාකට් එක අපිට තියෙනවා. ඉතින් දැන් අපි NMR අනුමැතිය සඳහා දැන් ඉදිරිපත් කරලා තියෙනවා. මම අර කිව්වා වගේ දැන් සේලයින් බෝතල් ඔක්කොම හදලා තියෙන්නේ. හදලා මාස 6ක් ෆැක්ටරිය තියන්න ඕනේ. ඇයි ඒ? සේලයින් දැන් හදලා තිනවා විශාල ප්‍රමාණයක්. හදලා මේකේ වෙයාහවුස් එකේ දාලා මාස 6ක් තිබ්බට පස්සේ ආයෙත් NMR එකවල චෙක් කරනවා. ජාතික ඖෂධ නියමන අධිකාරිය. චෙක් කරලා බලනවා හදපු ප්‍රමිතියයි මාස 6කට පස්සේ ප්‍රමිතියයි එකමයි. එහෙනම් මේ සේලයින් තව අවුරුදු 3ක් තියන්න පුළුවන්. ඒ තමයි අනුමැතිය හම්බෙන්නේ. ඉතින් මේ අනුමැතිය සඳහා යන කාලය තමයි අපිට දැන් යන්නේ. නිෂ්පාදනය කොට අවසන්ද. මම මේ ඊළඟට අහන්න හිතාගෙන හිටපු මේ ප්‍රශ්න දෙකකටම අදාළ පිළිතුරු ඔබේ මේ පැහැදිලි කිරීම හරහා ලැබුණා. නමුත් මම ඒ පිළිබඳ නොහා ඉන්නේ නැහැ. මේ මම අහන්න හිටියේ වයිදතුමනි ඇත්තටම මේ කොරෝනා එන්නත පිළිබඳව අපි දැඩි ලෙස කතා බහ කරන යුගයක් නෙමේ. සහ ලොකු අවශ්‍යතාවයක්. එතකොට ඒ එන්නත අපිට අපේ රට තුළ නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව තියෙනවද කියන එක ඒ සම්බන්ධයෙන් ඔබතුමන් බොහොම මේ සුබවාදී ආරංචියක් අරගෙන ආවා. ඇත්තටම අපිට තව කොච්චර කාලයක් වගේ ගත වේද දල වශයෙන්? ඇත්තටම මේකේ වගකීම දැන් තියෙන්නේ රුසියානු පැත්තෙන්. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ වැක්සින් එකේ නිෂ්පාදන කරුවා වුණේ. ඉතින් අපිට පුළුවන් කොන්ට්‍රැක්ට් මැනුෆැක්චරින් එකක් කරන්න. ඒ කියන්නේ උන් අපිට ෆෝමියුලා එක දෙන ක්‍රමයක් ඇති ජාත්‍යන්තර වශයෙන්. මොකද ඒගොල්ලෝ ගාව තමයි රහස තියෙන්නේ. නමුත් අපිට නිෂ්පාදන උදාහරණයක් වශයෙන් ඇස්ට්‍රාසෙනිකා කියන එක එංගලන්තේ හැදුවට ඉන්දියාවේ හදනවනේ දැන්. නමුත් ඒ රහස දෙන්නේ නැහැ. නමුත් ඖෂධ නිෂ්පාදනය කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ඉතින් ඒ දේ අපට දැන් මේ සාකච්ඡා මාලාවෙන් පස්සේ අපට ලබා දුන්නොත් එකඟතාවයට ආවොත් අපිට දැන් මේ අවස්ථාවේ ලංකාවේ මේ වැක්සින් එක හදන්න සුදුසුම කර්මාන්තශාලාව මහනුවර තියෙන පල්ලේකැලේ ප්‍රදේශයේ මේ කර්මාන්තශාලාවේ. ඇත්තටම ඒක දැක්කහම ගිහාම ඇතුළට මේ ලංකාවේද අපි ඉන්නේ කියලා සමහරට වැටහෙනවා. ඉතින් හරි ආඩම්බරයක්.
මේ අවුරුදු එකහම ඇත්තට මම එනකොට මේ කර්මාන්තශාලාවේ කණු ටික පමණයි තිබුණේ. 2019 දෙසැම්බර් 23 මං ආවේ සභාපති ලෙස. මේ ආයෝජකයෝ මාව හම්බෙන්න ආවා. ඇත්තට උන් අතරමං වෙලා වගේ තමයි හිටියේ. මේ කර්මශාලාව පටන් අරන් ගොඩාක් කල් මේක දුවා ගන්න බැරි වෙලා තිබුණා තුනේ රාජ්‍ය අනුග්‍රහය ප්‍රශ්නයක් තමයි තිබ්බේ. පස්සේ ඇත්තටම ජනාධිපතිතුමා සමග මම සාකච්ඡා කරලා මේ සඳහා අවශ්‍ය අනුමැතිය උදව් කිරීම සියල්ල කරනවා. ඒක ඔයාලට තව ප්‍රශ්නයක් අහන්න පුළුවන් කොහොමද මෙච්චර ඉක්මනට මේ කර්මශාලාව හැදුවේ කියලා. ඒක හැදුවේ මේ කොරෝනා වසංගත තත්ත්වයට රට වහලා තිබ්බනේ. හැබැයි මේ කන්සල්ටන්ට්ස් ලංකාවේ හිටියා. ඒගොල්ලන්ට අවශ්‍ය කර්ෆියු පාසස් ඔක්කොම හිටපු සෞඛ්‍ය ලේකම්තුමිය හරහා ලබා දීලා ඒ වගේම ප්‍රෙසිඩන්ට් ටාස්ක් ෆෝස් එක හරහා මේ ශිල්පීන් අවශ්‍ය තාක්ෂණ වේදීන් කන්සල්ටන්ට්ස් ලංකාවට අපි පිටරට ගියවනෝනේ බඩු කාගෝ ෆ්ලයිට්ස් ඒ කාගෝ ෆ්ලයිට්ස් වල එන ෆ්ලයිට්ස් තියෙනවනේ එම්ටි ෆ්ලයිට්ස් වල අපි මේ කන්සල්ටන්ට්ස් ලංකාවට ගෙන්නුවා. ඇත්තටම ඒ සඳහා අපිට රාජ්‍ය අනුග්‍රහය උපරිමයෙන්ම ලැබුණා. යනවා මේ කන්සල්ටන්ට්ස් ගෙනල්ලා මේ දවස්වල පැය 24ම මේ ෆැක්ටරිස් හදපු එක තමයි කරේ. ඒකයි මේ ෆැක්ටරිස් ටික මෙච්චර ඉක්මනට හදාගන්න පුළුවන් උනේ. අවුරුද්දක් යනකොට ලොකු වෙනසක් කරන්න පුළුවන් කියන එක මම ප්‍රායෝගිකව අත්විඳා. මොකද කණු ටික විතරක් තිබ්බ සේලයින් මේ ෆැක්ටරි එකේ අද වෙනකොට අංග සම්පූර්ණ ඉවරයි. ඉතින් මේකේ දේශපාලන වශයෙන් එකේ කතා කියනවා. මොකද මේවයි මේ පරක් වෙන්න ඉස්සර හේතුව ඒවා ඉතින් අපට අදාළ නැහැ. නමුත් මේ තිබ්බ හැම එකටම අපි අත දුන්නා, උදව් කරා. අපි දේශපාලනයක් බැලුවේම නැහැ. දේශපාලනයක් කරන්නෙත් නැහැ. අපට අවශ්‍ය මේ රට ඉදිරියට යන්න අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කිරීම ප්‍රමාණයි කියන එකයි මගේ අවංක අදහස. ඖෂධ නිෂ්පාදනය සහ බෙදා හැරීම කියන්නේ ලෝක මට්ටමින් විශාල ආදායමක් ලැබිය හැකි සහ බොහොම අභියෝගාත්මක විෂය ක්ෂේත්‍රයක් කියන කාරණාව මේ කතාබහේදී බොහොම අපූර්වට පැහැදිලි වුණා වයිදතුමනි. මේ අවසාන ප්‍රශ්නය අපේ රටට අවශ්‍ය ඖෂධ අපේ රටේ නිෂ්පාදනය කරගන්නවා වගේම එය අපනයනය කරන්න පුළුවන් නම් දැනටත් අපනයනය කරනවා නම් හෝ ඉදිරියේදී අපනයනය කරන්න පුළුවන් නම් ඒක රටේ ආර්ථිකයට මීටත් වඩා බොහොම මේ සුබවාදී ලකුණක් විදිහට අපිට පේනවා. දැනට එහෙම අපනයනය කිරීම සිදු වෙනවද නැත්නම් ඒ වෙනුවෙන් සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවද? මම කතාවේදී මම යන්නම් තැම්ගල මේක සඳහන් කළා. අවුරුද්දකට හෙල්ත් බජට් එක. ඒ කියන්නේ පෙතිහා කරල් සහ සර්ජිකල් ඉම්ප්ලාන්ට්ස් ඩිවයිසස් ගේන්න බිලියන 103ක් 130ක් වැය කරනවා. බිලියන 130ක් කියන්නේ සුළුපටු මුදලක් නෙවෙයි. අපේ මේ ෆැක්ටරිස් තුනම හදන්න යන්නේ බිලියන 8යි. මේ සේලයන් කර්මාන්තශාලාව සාදන්න ගියේ ඒත් බිලියන 5ක් වගේ ප්‍රමාණයක්. මේ බිලියන වලින් ගත්තු අපිට මේ බිලියන එකවම තේරෙන්නේ බිලියනයක් කියන්නේ ලක්ෂ කීයද? 10000. ලක්ෂ 10000 කියන්නේ සුළුපටු මුදලක් නෙවෙයිනේ. ඉතින් මේ එක පැත්තකින් මේ පිටරට යන ඩොලර් ටික නවත්ත ගත්තොත් එතන ලොකු දියුණුවක් ලංකාවට ලැබෙනවා. මම පොඩි උදාහරණයක් ගන්නම්. හෙමෝඩයලිසිස් සොලියුෂන්. ඒ කියන්නේ රුධිර කාන්දු කරන ද්‍රාවණය. පිටරටින් ගෙන්නුවා නම් අපට යනවා ඩොලර් 525000ක්. ඒතර මේ 525000ම පිටරට නම් යන්නේ නැහැ. ඒක ලොකු ලාභයක්. අපි මේ ළඟදී සෞඳුදා ඉඳන් පටන් ගන්නවා SPMC ආයතනයේ ෆ්ලූක්ලොක්සින් ඇන්ටිබයොටික් එක. මේ ඇන්ටිබයොටික් එක ගෙන්නන්න ගිය අවුරුද්දේ ගිහලා තුනෝ රුපියල් මිලියන 527ක්. මිලියන 527ක්. මේක හදලා සම්පූර්ණ ලංකාව නිෂ්පාදනය කරලා ලංකාව ඉතුරු කරන්න පුළුවන් සම්පූර්ණ net profit එක ලංකාවට අපි හැදුවට පස්සේ මිලියන 277ක්. ඉතින් මේ පිටරට යන සල්ලි තමයි දැන් නවත්තන්නේ. එක පැත්තකින් පිටරට ඩොලර් යන්නේ නැහැ. ටර්න් ඕවර් කරනවා තියෙනවා. අනිත් පැත්තෙන් රට තුර සල්ලි ඉතුරු වෙනවා. රැකිරක්ෂා ඇති වෙනවා. අලුත් නැවුම් ඖෂධ ජනතාවට ලැබෙනවා. මේ වගේ කොරෝනා වසංගත තත්ත්වයක් යටතේ අපට තේරෙනවා දේශීය නිෂ්පාදනයක තියෙන වැදගත්කම. අපිට සමහරට තව ඉදිරියේදී ඖෂධ ආනයනය කිරීමේ දේ සිද්ධ වුණා. චීනයේ පෝර්ට්ස් වැහුවා. ඉන්දියාවේ පෝර්ට් එක වහන්න පුළුවන්. එහෙම වුණොත් එimhe ලංකාවට ඖෂධ ගේන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඖෂධ නිෂ්පාදනය ලංකාවේ සිද්ධ කරොත් අපිට ඕන වසංගත තත්ත්වයක් යටතේවත් ඖෂධ නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි මේ පහුගිය අවුරුද්දේ රට මොන ප්‍රශ්න තිබ්බත් ඖෂධ හිඟයක් ඇති වුණේ නැහැනේ. කොහෙද පත්තරවලවත් නිවුස් වලවත් කොහෙවත් යන්නේ නැහැනේ. අර ඖෂධ නෑ මේ එකක් දෙකක් වෙන්න පුළුවන්. සමස්තයක් වශයෙන් අත්‍යවශ්‍ය ඖෂධ ඔක්කොම ලංකාවේ තිබ්බා. එක පැත්තෙන් අපි ඖෂධ නිෂ්පාදනය කරා. අනිත් පැත්තෙන් ડોક્ટર ප්‍රසන්න ගුණසේන මැතිතුමා පුළුවන් ඖෂධ ආනයනය කරා. ඉතින් ඒ තත්ත්වයන් යටතේ
මං කිව්වේ මුලින්ම අපි ඖෂධ නිෂ්පාදනය තුලින් විශාල ලාභයක් ඇති කරලා අර බිලියන 130 පිටරට යන බිලියන 130 අපි දැන් ක්‍රමක්‍රමයෙන් අඩු කරගෙන යනවා. ගිය අවුරුද්ද විතරක් අපි බිලියන 5ක් ඉතුරු කරා. රුපියල් බිලියන 5 SPMC ආයතනයෙන් ඉතුරු කරා. ඒ කියන්නේ අපි අලුත් නිෂ්පාදනයන් තුලින්. ඒ වගේම අපි මේ ඖෂධ ඔක්කොම නිෂ්පාදනය කරන්නේ මං කියවනේ අර යුරෝපියානු ප්‍රමිතිකරණයට. ඒ රටවලට ඇයදුම්පත් දැන් අපි දාලා තියෙනවා අපේ නිෂ්පාදන ආයතන. ඉතින් ඒගොල්ලෝ දැන් මේ කොරෝනා ප්‍රශ්නින්ද තව ටයක් එක ඇතුළු. ඒගොල්ලෝ ලංකාවට ඇවිල්ලා මේ ෆැක්ටරිස් බලලා අපිට සර්ටිෆිකේට් එක දුන්නාට පස්සේ අපිට ආපනයනය කරන්න පුළුවන්. හැමදේම අපි ක්‍රමක්‍රමයෙන් තමයි යන්න වෙන්නේ. ඉතින් දැන් මේ සර්ටිෆිකේට්ස් ගන්න අපි ඒක ක්‍රමවේදයක් තියෙනවානේ. ඒ ක්‍රමවේදය තමයි යන්නේ. ඉතින් අපි ටාගට් එක තමයි 20යි 23 24 වගේ කාලේ වෙනකොට අපිට මේ ඖෂධයක් දෙකක් නෙවෙයි විශාල ප්‍රමාණයක් ඖෂධ අපනයනය කරන්න පුළුවන්. ඊට අමතරව SPC ආයතනය මගින් අපිට ටෙන්ඩර්ස් කීපයක් දැන් ඉස්සරහට ලබා දෙන්න පුළුවන් තිමෝර් රටට ඖෂධ අපනයනය කරන්න. තිමෝර් එකට. මම හිතනවා ඒක ටෙන්ඩර් සම්බෙයි. ඒ වගේම අසල්වැසි අප්‍රිකානු රටවලට ටෙන්ඩර්ස් 5ක් පමණ කෝට් කරලා තියෙනවා. ඒවා ලැබිච්ච විගස අපි අපනයනය කරන්න තමයි සැලසුම් කරන් ඉන්නේ. ඉතින් අපි ඖෂධ නිෂ්පාදනය කරනකොට ඖෂධ ආනයනය අඩු වෙනවනේ SPC ආයතනයේට. ඖෂධ නීතිගත සංස්ථාවට. ඉතින් අපේ සැලසුම වෙන්නේ අපේ ඖෂධ ආනයනය අඩු වෙනකොට අපේ ඖෂධ අපනයනය කරන්න SPC ආයතනය හරහා ක්‍රමවේදයක් හදන්න. එතකොට ඒ ආයතනයක් රැකෙනවනේ. අපි ඖෂධ නිෂ්පාදනය කරලා අපි SPC ආයතනයට දෙනවා. දීලා ඒගොල්ලෝ මේක ඖෂධ අපනයනය කරනවා. ඒ කියන්නේ අපනයනය කර සඳහා අවශ්‍ය ටෙන්ඩර්ස් ඒගොල්ලෝ ඇප්ලයි කරලා ඒවා කෝඩ් කරාට පස්සේ ඒ අනුමැතිය අපට දුන්නට පස්සේ ඖෂධ නිෂ්පාදනය කරන අපි ඒක නිෂ්පාදනය කරලා SPC ආයතනය හරහා අපනයනය කරන්න තමයි සැලැස්ම තියෙන්නේ. අපි බලමු අපි ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යමු. ඉස්සරහට මම හිතනවා මේක අපනයනය කිරීම තුලින් විශාල ආදායමක් රටට ලැබෙයි කියලා. අපි ප්‍රාර්ථනා කරනවා අද වැඩසටහනේ සියලුම සැලසුම් මේ ආකාරයෙන්ම සාර්ථක වෙන්නට කියලා. ඒ වගේම වෛද්‍යතුමනි බොහොම ස්තුතියි අද දවසේ අපේ ආරාධනය පිළිගත්තට. ආයුබෝවන් සුබ දවසක් කියලා ඔබතුමන්ට සමු දෙනවා. සූදානම බ්‍රහස්පතින්දා අරුණෝදයෙන් ජයමකට වැඩසටහනින් සමුගෙන යන්න හෙට සිකුරාදා දවස හෙට උදෑසනදීත් හමු වීමේ බලාපොරොත්තුව සමග ඔබට සුබ දවසක්. ආයුබෝවන්.